බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณี สิกขาปดัง สมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී สิกขาปดัง සමාදියාමි มุสาวาดา වේරමණී สิกขาปดัง සමාදියාමි สุราเมรย มัจจปมา දට්ඨානා වේරමණී สิกขาปดัง සමාදියාමි สมันตา චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් මේ හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා මා මේ පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම දන්න පිරිසක් පිළිබඳව දන්නා කාරණා සහ නොදන්නා කාරණා ටිකක්. කවුද මේ දන්න පිරිස? දෙවියෝ. කියන්න බලන්න දෙවියෝ කියලා જાතියක් ඉන්නවද? දෙවියෝ කියලා જાතියක් ඉන්නවා. බොහොම හොඳයි. ඉන්නවා. එහෙනම් ඒ අපිට පේන්නේ නැත්තේ? දැන් දෙවියෝ වැඩ සිටිනවා. එහෙමනම් ඇයි ඒ ඇත්තු අපිට පේන්නේ නැත්තේ? අපේ ඇහැට නොපෙනුණා කියලා
ඍජුවම අපිට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. පේන්නේ නැත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි දෙවියන්ගේ ශරීර ඊටාම තුනී නිසා, සියුම් නිසා. දැන් උදාහරණයකට ගමු. දැන් මේ ශාලාවේ කාපට් එකේ නෙවෙයි. මේ ශාලාවේ වහලයයි මේ බිමයි අතර කොටසේ දූවිලි තියනවද නැද්ද? දූවිලි තියෙනවා. දැන් පේනවද? පේන්නේ නැහැ. දැන් මේ ශාලාවට අපි හිතමු කොහෙන් හරි ඉරු එළිය වැටිලා තිබ්බ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ සූර්ය රශ්මියක් උපයෝගී කරගෙන අපිට පේන ගන්නවා. එතකොට දර්ශනයේ අසහාය මිත්‍රයා කවුද? දර්ශනයේ අසහාය මිත්‍රයා එළිය ආලෝකය. දර්ශනයේ අසහාය මිත්‍රය ආලෝකය. ආලෝකය නිසානේ අපිට පේන්නේ. නේද? කරුවලේ යනකොට අපි ටෝච් එකක් අරගෙන යන්නේ, පන්දමක් අරගෙන යන්නේ, ඉටි පන්දමක් හරි පත්තු කරගන්නේ. ආලෝකය අවශ්‍යයි දර්ශනය වෙන්න. එතකොට අන්නේ ඒ දර්ශන ඒ ආලෝකයේ තීව්‍ර කරන්න අර සියුම් දේවල් පවා අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ දෙවියන් අපිට පේන්නේ නැත්තේ අපේ තියෙන දුර්වලකමක් මිස දෙවියන් නැති හින්දා නෙවෙයි. අපේ ඇහැ ඒ තත්වයට දියුණු කරලා නැති නිසා. එයාලගේ ශරීරය ඊටාම් සියුම්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට හත්ථක කියලා දෙවියෙක් පැමිණියා ප්‍රශ්නයක් අහන්න. ඒ හත්ථක බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බිම අඩිය තියපු ගමම්ම හරියට වෙඬරු පිඬක් පොළොවට දිය වෙලා උරලා යනවා වගේ මෙයා මේ පොළොවේ කිඳා බහින්න ගත්තා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හත්ථකට කියනවා හත්ථක ඉක්මනට ඝන ශරීරයක් මවා ගන්න කියලා. ඝන ශරීරයක් මවා ගත්තට පස්සේ තමයි ඔන්න කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්කම ලැබුණා. දෙවියන්ට අපි අහලා තියෙනවා එහි මෙහි බොහොම ක්ෂණිකව යන්න පුළුවන්, ඉර්ධි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්, බිත්තියස්යෙන් යන්න පුළුවන් ඔය විදිහට. ඒක ප්‍රාතිහාර්ය බල. ඒ බලය ඒ ඇත්තන්ට ආවේනික ශක්තියක් විදිහට ලැබිලා තියෙනවා ඒ සියුම් ශරීරයත් එක්ක. එතකොට දෙවියන්ගේ ශරීර ඊටාම තුනී ශරීර. එතකොට දෙවියන් ගන්න ආහාර මොනවද? දෙවියෝ ආහාරත් ගන්නවා. මොනවාද ගන්නෙ? අන්නාසි ගෙඩි. එහෙම නැත්නම් කෙහෙල් ඇවරි. ඇයි ඔය තින් කතරගම යනකොට අරගෙන යන්නේ නේද? අන්නාසි ගෙඩි ගෙනියනවා. ලෙලිත් එක්කම ඉතින් කොහොම කනවද මන් දන්නේ නැහැ. නේද? ඉතින් ගොඩාක් තියෙන සමහර වෙලාවට දිවුල් ගෙඩි ඒ ඔක්කොම තියෙනවා. පින්වත්නි හිතන්න දෙවියන්ට බිම හිටගෙන ඉන්නවත් බැරි තරමට ඒ ඇත්තන්ගේ ශරීරය තුනී නම් කෙහෙල් ගෙඩියක් ආව තුගුරෙන් පල්ලෙහාට යයිද? කටේ දානකොට කෙහෙල් ගෙඩිය බිම. නේද? මේ අපි කන බොන જાති යාලා කන්නේ නැහැ. ඒ ඇත්තන්ට ඒ සඳහා ආවේනික දිව්‍යමය ආහාර තියෙනවා. අමෘතය වගේ ඊටාම දිව්‍යමය ආහාර තියෙනවා. එව මේ පසු කාලීනව මිනිස්සු කැමති කෑම තමයි මිනිස්සු දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැතුව දෙවියන්ගේ කෑම නෙවෙයි දෙන්නේ. ඕව දෙවියන්ට ගඳයි. සුවඳ නෙවෙයි. හරිද? ඊළඟට දෙවියන්ගේ ආභරණ. දෙවියෝ ආභරණ පළඳිනවා. හැබැයි ඒ ආභරණ අපි වගේ මේ රත්තරන් වලින් මුතු මැණික් වලින් හදාපු නෙවෙයි. ඒ දිව්‍යමය ආභරණ තියෙන්නේ ඒවා ඊටාම සියුම් ආභරණ. විශේෂයෙන්ම දෙවියෝ පළඳින්නේ මල් මාලා ආදියයි. දැන් හිතන්න දෙවියන්ගේ ශරීරය ඊටාම සියුම් නම් එයන්ට ආභරණ පළඳින්නේ කොහොමද කියලා හිතනවා. ආභරණයක් පළඳින්න ඕනකම තිබුණහම දෙවියෝ මොකද කරන්නේ? ඝන ශරීරයක් මවා ගන්නවා. දෙවියෝ ඔය
සිංහල බෞද්ධයෝ වගේ පැය 24ෙම ඔය මාල කරාබුවරම කරේ දාගෙන ඉන්නේ නැහැ. දැන් ඔය ඇත්ත උනත් හැමෝම නෙවෙයි. ඔය ඇත්ත උනත් ගොඩක් වෙලාවට ආභරණ පළඳින්නේ මේ මගුල් ගෙවල් වල යනකොටනේ. නේද? මල ගෙවල් වලට යනකොට දානවා දැන් නා. ඉතින් ඒ අවශ්‍ය අවස්ථාවේදී විතරයි ඒ ආභරණ පළඳින්නේ. අන්න ඒ වාගේ ආභරණයක් පළඳින්නට අවශ්‍ය වුණාම අර දෙවියෝ මොකද කරන්නේ? ඝන ශරීරයක් මවා ගන්නවා. ඒ ඝන ශරීරය මවාගෙන තමයි ඒ ඇත්තන් ඒව පළඳින්නේ. විශේෂයෙන්ම ස්වර්ණාභරණ නම් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. මිනිස්සු කැමති ස්වර්ණාභරණ වලට ඒවට වටිනාකම් දීලා තියෙනවා. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? අපි වගේම දෙවියොත් ඒව පළඳිනවා කියලා කලාකාරයා නිර්මාණකරුවා දෙවියන්ටත් ආභරණ දෙනවා. ඔයත් අහලා ඇති දිව්‍ය මාලිගාවල් හදලා තියෙන්නේ මොනවයින්ද? දිව්‍ය මාලිගාවල් හදලා තියෙනවා කියන්නේ මැවෙනවා කියන්නේ ස්වර්ණමය රත්තරන් වලින්. මුතු මැණික් වලින් අලංකාර කරලා තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ මේ ගෘහ නිර්මාණ කටයුතු සඳහා උපයෝගී කරගන්න ගොඩනැගිලි ද්‍රව්‍ය තමයි රත්තරන් ආදී කියන්නේ. දැන් ආභරණ රත්තරන් වලින් හදලා තියෙනව නම් ගොඩනැගිලි හදන්නම උපයෝගී කරගන්න අමුද්‍රව්‍ය තමන්ගේ කරේ එල්ලාගෙන ඉඳින්න තරම් මානසික ආබාධයක් දෙවියන්ට නැහැ. නේද? දැන් ඔය ඇත්තොත් මේ gadol එහෙම කරේ දාගෙන ඉන්නද මාළු විදිහට? නෑනේ. නේද? සිමෙන්ති කොට කරේ තියාගෙන ඉන්නේ මේක කරේ තියන් හිටියම හරිම ලස්සනයි කියලා. එහෙම ඉන්නේ. එතකොට හිතන්න දිව්‍ය මාලිගා තනන ස්වර්ණාභරණ තුලින්ම මේ රත්තරන් ආදියම උපයෝගී කරගෙන ආභරණ පළඳේද. ඒ ඔක්කොම මේ පස්සේ කාලේ මිනිස්සු දීපුවා. දෙවියන්ගේ ශරීරය දෙවියන් අවශ්‍ය වුණාම මල් මාලා ආදී පළඳිනවා කියලා කිව්වොත් ඒ ඇත්ත ඒ මල් මාලා පළඳීම තුළ විශේෂයක් තියෙනවා. දැන් මනුෂ්‍ය ලෝකේ මිනිසෙක්ට මැරෙන්න යනකොට අපිට තේරෙනවා නේද? වයස්ගත වෙනකොට ඔන්න දැන් මැරෙන්න තව ටික කාලයයි කියලා හිතන්න පුළුවන්. ලෙඩා ඇඳේ පණ අදිනකොට හිතෙන්න පුළුවන් හෙට මැරෙයි කියලා. දෙවියන්ගේ ආයුෂ ඉවර වෙනවා කියලා දැනගන්නේ කොහොමද? දෙවියන්ගේ ආයුෂ ඉවර වෙනවා කියලා දැනගන්න තියෙන සංඥාවක්. ඒ තමයි ඒ ඇත්තන්ගේ අර ශරීරයේ තියෙන මල් මාලා පර වෙන්න ගන්නවා. මැල වෙන්න ගන්නවා. ඒ ඇත්තන්ගේ කිහිලි වලට දහඩිය දමන්න ගන්නවා. ඒ තුල තමයි ඒ ඇත්තන් තීරණය කරන්නේ. ඒ ඇත්තන්ට දැනෙන්නේ ඔන්න දැන් මම යන්න හරි. මගේ කාලේ හරියාගෙන ඉන්නේ පරලෝසපත් වෙන්න කියලා. එතකොට ඒ කට්ටිය තව තව උනන්දු වෙලා ඒ කාලේ හරි පිනක් දහමක් කරගන්නවා. අර අපේ ලංකාවේ මිනිස්සු වයසට ගියාට පස්සේ පන්සල් යනවා වගේ. ඉතින් ඒ වගේ තමයි දෙවියෝ. මහා ලොකු දැන් තව ඉස්සරහට කියනකොට ඔයයන්ට තේරෙයි මේ දෙවියෝ ආයේ දිව්‍ය ලෝකේ යන්නත් එපා වෙයි. දෙවියෝ කියලා කියන්නේ මේ හිතාගෙන ඉන්න මහා ලොකු දෙයක් නෙවෙයි. දෙවියෝ කියලා කියන්නේ සාමාන්‍ය සත්ව කොට්ඨාශය. පින්වත්නි දෙවියන් එක සැරේට පහළ වෙනවා. ඒ නැත්තන් ඒ නිසා ඒ පහළ වෙන අය තියෙනවා ඕපපාතික කියන නම. ඕපපාතිකව කියලා කියන්නේ Taman විසින්ම පහළ වෙන අය. ඊළඟට කියන්න බලන්න දෙවියන්ට දරුවෝ ඉන්නවද? දෙවියන්ට දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ කොහොමද? දරුවෝ ඉන්නවා, ස්වාමි පුරුෂයෝ ඉන්නවා, ස්වාමි දියණිවරු ඉන්නවා. ඒ කොහොමද වෙන්නේ? ඒකත් ඒ පහළ වෙන ස්වરૂපය අනුවයි. ඒ විමානවත්තු කියලා පොතක් තියෙනවා, ග්‍රන්ථයක් තියෙනවා මේ දෙවියන් සම්බන්ධව කතා විස්තර කරලා තියෙනවා. ඒ පොත්වල සඳහන් වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු මිනිසෙක් හරි කවුරු හරි සත්වයක් හොඳට පින් කරලා දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට ඒ ඇත්තන්ට පහළ වෙලා එහි වාසය කරන්නට අවශ්‍ය නිවාසයත් එක්කමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ මෝගේජ් ගෙව ඉන්න දෙයක් නැහැ. මොකද ඒකත් අරගේ වරප්‍රසාදයක් විදිහටම ලැබෙනවා. ඉතින් එහෙම පහළ වුණාම සමහර ඔය පහළ වෙච්ච මාලිගාවේ සමහර කාමරවල ඇඳන් තියෙනවා. ඔය ඇඳන් උඩ සමහර දෙවියෝ පහළ වෙනවා.
අන්නේ ඇඳ උඩ පහළ වෙන දෙවියෝ තමයි අර මාලිගාව අයිති දෙවියාගේ දුව හෝ පුතා හෝ බවට පත් වෙන්නේ. ඊළඟට ඒ ඇඳේ වම් පැත්තේ හරි දකුණු අත පැත්තේ හරි බිම සමහර වෙලාවට දෙවියෙක් හරි දේවතාවියක් හරි පහළ වුණාම අන්න එයා තමයි ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දිනිය බවට පත් වෙන්නේ. එහෙම නැතුව මේ දිව්‍ය ලෝකයේ මේ පුංචි කාලේ ඉඳලා ළමයි දරුමාළු හදාගෙන ඒ විදිහේ කරකරන්නේ. මනුෂ්‍ය ලෝකේ කරදර වලින් නැති අන්න ඒක විතරයි. නේද? එතකොට පොඩි කාලේ ඉඳලා මේ ළමයි එක්ක ඔට්ටු වෙන දෙයක් ඒ දෙවියන්ට නෑ. ඒ කට්ටිය අර විදිහට තමයි දරු මුණුබුරන්ගේ සම්බන්ධතාවය ඇති කරගන්නේ. දෙවියන්ට දරුවෝ සිටිනවා. ඊළඟට පින්වත්නි දෙවියෝ ඉන්නවා වර්ග කිහිපයක්. සමහර දෙවියන්ට කියනවා කිඩ්ඩා පදෝසිකා දේවා කියලා. දෙවියෝ අර මං කලින් කිව්වනේ චුත වෙලා යනවා කියලා. දෙවියන්ට පින්වත්නි ඊටාම සියුම් ආහාර අනුභව කරන නිසා හැමතිස්සෙම කන්ට ඕන. හැමතිස්සෙම ආහාර අනුභව කරන්න ඕන. සමහර දෙවියෝ ඉන්නවා ක්‍රීඩාවටම ලැබී අය. ඒ ක්‍රීඩාවට ලැබීකම නිසාම සමහර දෙවියන්ට සෙල්ලමට ගියාට පස්සේ කන්නත් එපා ඕන නැහැ. සමහර පොඩි ළමයි ඉන්නේ අම්මලා කියන්නේ මෙයාට සෙල්ලමක් තියෙනවා නම් කන්නත් ඕන නැහැ කියලා. ඉතින් සමහර අයට ක්‍රීඩාවන් වලට ගියාම ඒ ඇතන්ට කෑම ඕන එපා වෙනවා. කෑම අමතක වෙනවා. කෑම අමතක වීම නිසා නොකෑඳීම තුල අර ඇත්තු චුත වෙලා යනවා. කිඩ්ඩා පදෝසිකා කියලා කියන්නේ. අන්න එහෙම දෙවියෝ කොටාසයක් සිටිනවා. ඒ කියන්නේ දෙවියන්ට උපවාස කරන්න බෑ. මොකද උපවාස කරන හැමෝම ওই මැරෙන්නනේ උපවාස කරන්නේ. නේද? දන්නවා කවුරු හරි කෙනෙක් මගදී ඇවිල්ලා බේර ගන්නවා කියලා. ඒ නිසා උපවාස කරන අතරේ හිතනවා දැන් කවුද ඇවිල්ලා මේක මට වතුර වීදුරුවක් දෙන්න කියලා. ඒ විදිහට හිතේ හිත තමයි උපවාස කරන්නේ. ඉතින් දෙවියන්ට වැඩි කල උපවාස කරන්න බෑ. ඉක්මනටම ආහාර වර්ජිත වෙන්න නිසා ශරීරය පිරිහිලා මැරෙලා යනවා. ඊළඟට මනෝපදෝසිකා දේවා. මනෝපදෝසිකා කියලා කියන්නේ මනස විකෘති වීම නිසා. මානසික බලය දරා ගන්න බැරි වීම නිසා, ක්ෂණික ආවේග නිසා සමහර දෙවියන්ට චුත වෙන්න සිද්ධ වෙනවා. ක්ෂණික කෝපයක් ආවහම සමහර වෙලාවට ඒ කෝපයේ කේන්තිය දරා ගන්න බැරි වුණාම ඒ දෙවියෝ එතනින්ම චුත වෙලා යනවා. දෙවියෝ ඕනේ නැහැ මිනිස්සුත් ඉන්නේ නේද? කේන්තිය ඇදුනහම heart attack ඇවිල්ලා ඉරලෙවි චුත වෙන්නේ. එහෙමයි සිටිනවා. එතකොට දෙවියන්ටත් ඒ වාගේ මනස විකෘති වීම නිසා චුත වෙන්න සිද්ධ වෙනවා. ඒ කටියට කියන්නේ මනෝපදෝසිකා දේවා. ඊළඟට තව දේව කොට්ටාශයක් සිටිනවා මනාප කායිකා දේවා කියලා. මනාප කායිකා දේවා කියලා කියන්නේ තමන් කැමති තමන් මනාප රූපයක් මවාගෙන ජීවත් වෙන්න පුළුවන්කම මේ දෙවියන්ට තියෙනවා. හැම දෙවියන්ටම නෙවෙයි. එක එක දෙවියන්ට ඒ මනාප කායික දෙවියන්ට තියෙන හැකියාව තමයි තමන් ළඟට තමන්ට ප්‍රියමනාප රූපයක් මවා ගන්න පුළුවන් හැකියාව. ඔන්න රූපයක් මවාගෙන දිව්‍ය ලෝකේ කණ්ණාඩි තියෙනවා නම් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනවා මේක මට ගැලපෙනවද කියලා. ගැලපෙන්නේ නැත්නම් ඒ වෙලෙම වෙන රූපයකට මාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකේ පොඩි හැකියාව මිනිසුන්ටත් තියෙනවා. නේද? ෆේෂල් කරලා මොනවා හරි කරලා ඉවරල රූප වෙනස් කර ගන්න හදන්නේ සමහර වෙලාවට ඒ හැකියාව නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි මනාප කායිකා කියලා කියන්නේ ප්‍රියමනාප කයවල් ශරීර ඇති කර ගන්න පුළුවන්කම. ඊළඟට තව දේව කොට්ටාශයක් සිටිනවා. ඒ ඇත්තන්ට කියනවා නිම්මාන රති දේවා කියලා. නිම්මාන රති කියලා කියන්නේ එක එක්කිනාගේ නිර්මාණවලට එහෙම නැත්නම් තමන්ගේම නිර්මාණවලට අලුත් දේවල් වලට කැමති අය. ඒ කට්ටිය ටිකක් කලාකාමී කට්ටිය. දැන් කලාකාමී අය අලුත් දේවල් කරන්න කැමතිනේ. පරිේෂණ කරනවනේ. අන්න ඒ වගේ මේ නිර්මාණකාමී දෙවියෝ අලුත් දේවල් නිර්මාණය කරන්නට කැමති පිරිසකුත් දිව්‍ය ලෝකෙ සිටිනවා. ඊළඟට තව දේව කොට්ටාශයක් සිටිනවා. ඒ කට්ටියට කියනවා පරිනිම්මිත වසවත්ති කියලා.
පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ තියෙන භයානකම දිව්‍ය ලෝකේ දෙවියෝ ඉන්න කොටහස. හොඳ අයත් ඉන්නව නරක අයත් ඉන්නව. පින්වත්නි දිව්‍ය ලෝකයේ තියෙන පාතාල ලෝකයක්. මනුෂ්‍ය ලෝකේ වගේම දිව්‍ය ලෝකයේ තියෙන පාතාල ලෝකයක්. ඒ පාතාල ලෝකයේ නායකයා තමයි පරනිම්මිත වසවත්ති කියන මාර දිව්‍ය පුත්‍රයා. අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේට කරදර කරන්නව මේ පින් කරලා උපදින අය. නමුත් පවිතු සිටිවිලි නිසා දෘෂ්ටිය වැරදි නිසා නරක විදිහට ක්‍රියාත්මක කරනවා. ඔය පරනිම්මිත වසවත්ති කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ තියෙන පාතාල බලය දාමරිකකම උපයෝගී කරගෙන අන් අය විසින් නිර්මාණය කරන ලද මාලිගාවල බලහත්කාරයෙන් වාසය කරන අය තමයි පරනිම්මිත වසවත්ති කියන්නේ. දැන් එහෙම මිනිස්සුත් ඉන්නවනේ නේද? බොහොම අමාරුවෙන් කවුරු හරි කෙනෙක් ගයක් හදාගත්තට පස්සේ ඕකට නඩු කියලා එහෙම නැත්නම් කාලය පදිංචි වෙලා ඉඳලා පදිංචිය ඔප්පු කරලා ඉවර වෙලා අර මුල් පදිංචි කාර්යය එලවලා දාලා ඉවර වෙලා අයිතිකාසිකම් කරන කියන මිනිස්සුත් ඉන්නවා. දිව්‍ය ලෝකෙත් ඒ වගේ දෙවියෝ ඉන්නවා. දැන් බලන්න දෙවියන්ගේ හැටි නේද? ඉතින් ඒ වාගේ වැඩ කරන දිව්‍ය ලෝකයේ අර පාතාල කල්ලි නායකයාට තමයි කියන්නේ පරනිම්මිත වසවත්ති මාර දිව්‍ය පුත්‍රයා කියලා. එයා මාරේ වසවත්ති මාරේ කියන්නේ එයා දිව්‍ය පුත්‍රයෙක් කියලා. දෙවියෙක්. හැබැයි හැමතිස්සෙම නරක දෙයමයි එයා සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකයේ තියෙනවා පින්වත්නි සංගීත කණ්ඩායමකුත්. ඒ කට්ටියට කියනවා ගන්ධබ්බ දේව කියලා. ගාන්ධර්වයෝ කියලා කියන්නේ දිව්‍ය ලෝකේ මියුසිකල් ගෲප් එකේ කට්ටියට. ඒ ගාන්ධර්වයන්ගේ නායකයෙක් සිටිනවා. ඒ ගාන්ධර්වයන්ගේ බොහොම දක්ෂ වයලින් ශිල්පියෙක් ඉන්නවා. එයාට තමයි පංචසික කියලා කියන්නේ. අහලා තියෙනවනේ පංචසික කියලා. පන්සිලු කියලා කියන්නේ සිංහලෙන්. එතකොට ඒ ඇත්තෝ කරන්නේ මොකද්ද? අර දෙවියන්ගේ අවශ්‍යතා ඕනෑ එපාකම් අනුව ඒ තැන්වල ගිහිල්ලා ඒ ඇත්තන්ව සතුටු කරනවා. දැන් සංගීත කණ්ඩායම මෙහෙම එන්නේ ලංකාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා මෙහි ඉන්න මිනිස්සු සතුටු කරලා යන අය ඉන්නේ. අන්න ඒ වාගේ දිව්‍ය ලෝකේ සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකේ අය තමයි ඔය ගාන්ධර්ව දේව කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි දෙවියන් අතරේ ඉන්නවා ආකාසට්ඨ දෙවියෝ භූම්‍යස්ත දෙවියෝ කියලා කොටසක්. දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට කියනවනේ මොකද්ද? ආකාසට්ඨාජ බුම්මට්ටා කියලා. නේද? ආකාසට්ඨ කියලා කියන්නේ අහස් සාමාන්‍ය වචනේ කියනවා නම් අහසෙහි වසන දෙවියෝ. ඒ කියන්නේ මේ පෘථිවියට පරිබාහිරව තිබෙන වෙනත් ග්‍රහ වස්තුන්හි ජීවත් වෙන දෙවියෝ ඉන්නවා. දැන් ඔය යාමය, තුසිතය, නිම්මාන ඔය විදිහට දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අන්න ඒ දිව්‍ය ලෝක 6හි වාසය කරන දෙවියන්ට කියන්නේ ආකාසට්ඨ දෙවියෝ කියලා. තව දේව කොට්ඨාසයක් සිටිනවා. ඒ කටියට කියනවා භූම්‍යස්ත. භූම්‍යස්ත කියන්නේ බිම උපයෝගී කරගෙන ජීවත් වෙනවා. ඒ දෙවියෝ තමයි ඔය ගස් ගල් පර්වත ඇසුරු කරගෙන ඉන්නේ. පන්සල් විහෙර විහාරාරාම ඇසුරු කරගෙන ඉන්නේ. ඊළඟට ඔය චෛත්‍ය වලට අධිග්‍රහිත වෙලා සිටින්නේ. ඊළඟට හොඳට පින්දහම් කරන හොඳ බෞද්ධයෝ ඉන්න ගෙවල් වලට අධිග්‍රහිත වෙලා ඉන්නේ. අන්න ඒ වගේ භූමාඩු දෙවියෝ. ඒ කටියට කියන්නේ භූම්‍යස්ත දෙවියෝ කියලා. ඒ ආකාසට්ඨ දෙවියන් භූම්‍යස්ත දෙවියන්ට වැඩිය පින් කරපු අය. ඔය දෙවියන්ගේ තිබෙනවා උස් පහත්කම. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ දෙවියන් වෙලා උපදින්නේ දෙවියන්ටත් පින් උපකාර වෙනවා. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියන් අතරේ පින් කරපු දෙවියෝ පින් අඩුවෙන් කරපු දෙවියෝ කියලා කොටස් දෙකකට ගන්න පුළුවන්. ඒ පින් වැඩියෙන් කරපු අයට කියනවා මහේසාක්‍ය දෙවිවරු කියලා. පින් අඩුවෙන් කරපු අයට කියන්නේ අල්පේශාක්‍ය දෙවිවරු කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලෙදී එක දවසක්
එක දෙවියෙක් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බණ අහන්න වාඩි වුණා. බුදුහාමුදුරන්ට මේ අඩි 6ක් 7ක් දුරින් තමයි වාඩි වුනේ. බොහොම බඹයක් බොහොම සමීපව වාඩි වුණා. ඉතින් ඔය අතරේ ඒ දෙවියාට වැඩිය බල සම්පන්න තව දෙවියෙක් බුදුහාමුදුරුවෝ ගාවට ආවා. එහෙම ආවහම මොකද අර දෙවියා කලේ තමන් ඉන්න තැනින් පොඩ්ඩක් මෑත් වෙලා අර එයාට වැඩිය බලවන්ත එක්කෙනාට ඉස්සරහට එන්න ඉඩ දුන්නා. ඒක එක්තරා විදිහක නිහතමානිකමක් අනිත් විදිහට යාගේ කර්ම ශක්තිය. ඒ දෙවියෝ දෙන්නටම වැඩිය බලවන්ත දෙවියෙක් ආවා. එතකොට අර දෙන්නම පස්සට වෙලා අර තුන්වෙනියට ආපු එක්කෙනාට ඉස්සරහට එන්න අවස්ථාව දුන්නා. ඔය විදිහට දේවතාව ගොඩාක් මධ්‍යම රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. එහෙම අහපුවාම අර මුලින්ම ආපු එක්කෙනා යොදුන් ගණනාවක් දුරට ගිහිල්ලා තමයි වාඩි වුනේ. එයා අර දෙවියන්ට වැඩිය බොහොම අල්පේශාක කෙනෙක්. පින් අඩුවෙන් කරපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට හේතුව පැහැදිලි කළා. මොකද මේ හේතුව? අර මුලින්ම ඇවිල්ලා වාඩි වෙච්ච දෙවියා පින් කරපු කෙනෙක්, දන් දීපු කෙනෙක්. එයා බොහොම වස්තුව වේදම් කරලා ධන ධාන්‍ය වේදම් කරලා කෝටි ගණන් සල්ලි වේදම් කරලා දන් දුන්නා. හැබැයි දන් දීලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ට. ඒක පිළි අරගෙන තියෙන්නේ අර දානීය මහත්ඵල මහානිසංස කරන්න පුළුවන් ශක්තියේ තියෙන ගුණවතුන්ට නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිකයන්ට. ඒ නිසා ඒ ඇත්තා දිව්‍ය ලෝකේ ඉපදුනත් අර මහේශාක්‍ය තත්ත්වෙට වෙන්න බැරි වුණා. අර අන්තිමටම ආපු దేవතාවා එක දානයයි දීලා තියෙනවා. ඒ දාණය මොකද්ද? එක දුප්පත් පවුලක මෙයා දුප්පතෙක් කියලා ඉපදිලා ඉඳිද්දි ගෙදරක හිඟා කන්න ගිහිල්ලා තියෙනවා. ඒ හිඟා කන්න ගිහිපු වෙලාවේදී එතෙන්ටම වැල්ලා තියෙන මුගලන් මහරහතන් වහන්සේ. ඉතින් අර ගෙදර මිනිස්සු හිඟන්නා ඉස්සෙල්ලා ගිහිපු එක්කෙනාට කැම ටිකක් බෙදාගෙන ආව දෙන්න. ඒ දෙන්න අරගෙන එනකොට තමයි මුගලන් හාමුදුරුවෝ ඉන්නව දැක්කේ. එතකොට අර හිඟන්නා කියනවා මට හදිසියක් නැහැ කරුණා කළා ඔක අර ස්වාමින් වහන්සේට පූජා කරවන්න. තමන් උදෙසා ගෙනාපු අනුත් අය ගෙනාපු දාණය තමන් පිළිගන්නේ නැතුව අර වගේ ಗುಣ සම්පන්න උත්තරීතර පුද්ගලයෙකුට පිළිගන්නපු යොමු කිරීමේ පින නිසා තමයි අර මහේශාක්‍ය තත්ත්වයටපත් උනේ. එතකොට දානය පිළිගන්නා අය හොඳ වෙන තරමට ලැබෙන ආනිසංසත් හොඳ වෙනවා. ඉතින් දෙවියන් අතරේ ඔය මහේශාක්‍ය අල්පේශාක්‍ය කියන දේවතා කොට්ටාසයක් සිටිනවා. ඊළඟට පින්වත්නි දෙවියන්ගේ රජුරු කෙනෙක් ඉන්නවා. කවුද දෙවියන්ගේ රජුරු? ඒ රජුරවන්ට කියනවා ශක්‍ර දේවේන්ද්‍රයා කියලා. ශක්‍රයා කියලා. ඒ ශක්‍ර දේවේන්ද්‍රයාට ඉන්නවා ඩ්‍රයිවර් කෙනෙක්. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ රථය එලවන්න ඉන්නේ ඩ්‍රයිවර්. දැන් සමහරු කියනවා මේ ඇමරිකාවත් දිව්‍ය ලෝකේ වගේ කියලා. හැබැයි ඩ්‍රයිවර් කෙනෙක් තියාගන්න ගියොත් නම් දිව්‍ය ලෝකේ පාවෙනවා. නේද? නමුත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ රියදුරා තමයි. යාගේ නම තමයි මාතලී කියලා කියන්නේ. හරි. ඉතින් ඔන්න එක දවසක් මේ මාතලී කියන රියදුරා දෙවියා දකිනවා තමන්ගේ ලොකු මහත්තයා, තමන්ගේ නායකයා මේ මනුෂ්‍ය ලෝකේ දිහාට හැරෙලා පසඟ පිහිටුවාගෙන වැඳගෙන ඉන්නවා. කොහොමද පසඟ පිහිටවනවා කියලා වඳින්නේ? පසඟ පිහිටවල වඳිනකොට වඳින්නේ කොහොමද? ඔව්. පසඟ පිහිටවන වඳිනකොට දෙදාන දෙවැලමිට සහ නලල කියන ස්ථාන පහ පොළොවේ ස්පර්ශ වෙනවා. ඒක තමයි ගෞරවනීය නමස්කාරය. සමහරු පුංචි ගාලේ නම් පෙරලි වඳිනවා. නේද? ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට පසඟ පිහිටවල වඳිනවා. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට කොන්ද නවා ගන්නවත් බෑ. බොහොම අමුතු තාලෙ වැඳින් තියෙන මම දැක්කා තියෙනවා මෙහිදී වඳින එක අය එක විදිහට අසනීපකම් ලෙඩ තියෙනවා නම් කමක් නැහැ. නමුත් සමහර අය එහෙම නැතුව අමුතු විදිහට වඳිනවා. ඉතින් කොහොම හරි මේ ශක්‍ර දේවේන්ද්‍රයා ඊටාම ගෞරවයෙන් මනුෂ්‍ය ලෝකෙ දිහාට වැඳගෙන ඉන්නවා දැක්කා. ඒ දැකලා
මාතලි ඇවිල්ලා අහනවා මේ ශක්‍රයෙන් ඔබතුමා මේ දිව්‍ය ලෝක දෙකටම අධිපතිද? කාටද මේ විදිහට වඳින්නේ? අන්න ඒ අහපු වෙලාවේදී ශක්‍රයා ගාථාවක් කියනවා. මොකද්ද? යේ ගහට්ඨා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. මාතලි මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා ගහට්ටයෝ කියලා જાතිය. කාටද ගහට්ටයෝ කියන්නේ? ගහට්ටයෝ කියන්නේ ගිහි ඔය ඇත්තන්ට. මොන වගේ ගහට්ටයෝද? නිකම්ම ගහට්ටයෝ නෙවෙයි. පුඤ්ඤ කරා හොඳට පින් කරන ගිහියෝ ඉන්නවා. සීලවන්තෝ හරිම සිල්වන්තයි. කායික වාචික සංවරය සංයමයේ තියෙන ගිහියෝ. උපාසකා තුනුරුවන් බොහෝම ගෞරවයෙන් ආශ්‍රය කරනවා. බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරව කරනවා. ධර්මයේ තමන්ගේ ජීවිතේ ශක්ති ප්‍රමාණයෙන් පුරුදු කරනවා. ස්වාමින් වහන්සේලාට දරුවන්ට වගේ බොහොම ආදරයෙන් සෙනෙහසින් සලකන ශ්‍රද්ධා සම්පන්න අය සිටිනවා. උපාසක කියලා කියන්නේ ඒකයි. උපාසක කියන වචනය පින්වත්නි අපේ ධර්මයේහි ලබාගත හැකි ඉහළම ගෞරවනීය වචනය. සමහරු කැමති නැහැ. සමහරු හිතාගෙන ඉන්නේ උපාසක කියන වචනේ නරක වචනයක් කියලා. ඇයි? දැන් ගොඩාක් නරක දේවල් කරන ඒවට යොදන්නේ ඒ වචන නිසා. මහලොකු උපාසක අම්මා එහෙමනේ කියන්නේ නේද? එහෙම හිතපු ගමන්ම හිතන්නේ උපාසක අම්මා කියන්නේ වැරදි එකක් කියලා. මට මතකයි එක දවසක් මහරගම ධර්මායතනින් ඉඳිද්දී වයසක අම්මා කෙනෙකුට මම උපාසක අම්මා කියලා කතා කරා. මේ මිනිස්සෙක් සැරිටම කියනවා ස්වාමීන් වහන්සේ මට ඔහොම කතා කරන්න එන්න එපා කියලා කිව්වා. මම කොහොමද කතා කරන්නේ කියලා. මට ඕන මැඩම් කියලා කියන්න කියලා කිව්වා. එහෙම හැත්තින්නවා. ඒක දන්නේ නැතිකම. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා රාජ මහා මාත්‍යාදීන් පවා ඇවිල්ලා ඉල්ලුවා ආයාචනා කළා. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං. අනේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අද ඉඳලා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් හැටියට උපාසිකාවක හැටියට මාව සලකන්න කියලා. ඒක ගෞරවනීය වචනයක්. හැමෝටම උපාසකම්ම කෙනෙක් වෙන්න බෑ. හැමෝටම උපාසක මහත්තයෙක් වෙන්න බෑ. ඒ තුනුරුවන් සරණ පරායනය කරන ගෞරවනීය තත්වයේ කෙනෙකුට විතරයි ඒ ගෞරවනීය නාමය සුදුසු. ඉතින් ඒ බඳු උපාසකවරු මේ මනුෂ්‍ය ලෝකේ ගිහිව අතර ඉන්නවා. උපාසකා. ධම්මේන දාරං පෝසෙන්ති. ඒ ඇත්තෝ අඹදරුවන් පෝෂණය කරන්නේ බොහෝම හොඳින්. ධර්මානුකූලව. අන්නේ බඳු අයට තමයි මම මේ වඳින්නේ. තේ නමස්සාමි මාතලේ. මාතලේ මම මේ වඳින්නේ අන්න එහෙම අයට කියලා කිව්වා. බලන්න ඉතින් දෙවියෝ පස්සේ වැඳ යනවට වැඩිය දෙවියන්ගේ ලොක්කගෙන්ම වැඳුම් ගන්න පුළුවන් වෙන විදිහට අපි අපේ පැවැත්ම හදා ගන්න ඕන. ඒකයි අවශ්‍ය කරන්නේ. දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයත් දෙවියන්ට වැඳ ඉන්නවට. දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දෙවියන් හා සාපේක්ෂව දෙවියන් ළඟ තියෙන ගුණාංග ඔයත් ළඟත් ඇති කර ගන්නවා දකින්නයි. ඒත් කැමතියි. අන්න ඒ විදිහට ජීවත් වෙනවා නම් එතකොට මොකද කරන්නේ? දෙවියෝ තමන් වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න තැන්වලට එනවා. එහෙම ගෙවල් වලට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ. දෙවියෝ එනකොට ඒ දෙවියන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය බලවේග තියෙනවා නම් දුර්වලකම් තියෙනවා නම් ඒව පවා මගහැරලා යනවා. සමහර ගෙවල් වලට දෙවියෝ එන්නේ නැහැ. ඇයි? ඒවා ඉන්නේ මල පෙරේතයෝ. ඉතින් මල පෙරේතයෝ ඉන්න තැන් වලට දෙවියෝ ගිහිල්ලා නිකන් කිලිටි වෙන්න කැමති නැහැ. එහෙම අය සිටිනවා අපේ සමාජයේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ කාරණාව ගැන පැහැදිලි කරනවා. මේ අඹුසැමි සම්බන්ධතාව ගැන බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳ ලස්සන විවරණයක් කරනවා. ඔන්න මම ඒකත් කියන්නම් මේ දෙවියන්ගේ කාරණාවම අලලලා. අපි ධර්ම සාහිත්‍යයේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨම අඹුසැමි යුවල තමයි නකුල මාතා නකුල පිතා කියලා කියන්නේ. නකුල කියන තරුණ ළමයාගේ අම්මයි තාත්තයි. මේ දෙන්නාම විවාහ වෙලා තියෙන අවුරුදු 20දී. දෙන්නාටම අවුරුදු 80 වෙච්ච තැන. ඒ කියන්නේ විවාහයෙන් 60 වෙනි සංවත්සරය සමරන වෙලාවේදී. මේ දෙන්නම බුදුහාමුදුරු හොයාගෙන ගියා. එහෙම සොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපි දෙන්න විවාහ වුණේ අවුරුදු 20දී. දැන් අපි විවාහ වෙලා අවුරුදු 60ක් වෙනවා. විශ්වාස කරන්න බුදුහාමුදුරුවනේ
විවාහ වෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් අපි දෙන්න අදුම්ම තරමේ ඔරවලවත් බලලා නැහැ කියලා කිව්වා. අද කියන්න පුළුවන් අද කාලේ. අද කාලේ විවාහ වෙලා අරගෙන යන ගමන් රණ්ඩු වෙනවා මගදී. නේද? ආයි දවස් ගණන් ඉන්න ඕනේ නැහැ. මගදීම රණ්ඩු වෙලා ඉවරයි. ඉතින් මේ දෙන්න මෙහෙම කියනවා බුදුහාමුදුරනේ අපි දෙන්න මේ ආත්මෙ විතරක් නෙවෙයි ලබන ආත්මෙත් එකට උපදින්න කැමතියි කියලා. එහෙම කියයිද අද කාලේ? අද කාලේ නෝනල උදේ හවස බුදුන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ ආයි සංසාරෙට මේ වගේ මිදිහෙත්තන් ලැබෙන්න නේද? ඉතින් මේ දෙන්නගේ බලන්න කොච්චර උතුම් ප්‍රාර්ථනාවක්ද මේක. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ මොනවද මේ සංසාරේ දිග්ගස්සන කතාව හොව කරන්න එපා ඉක්මනට නිවන් දකින්න. එහෙම කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය දෙන්න ලබනාත්මෙත් එකට උපදින්න කැමති නම් ඔය දෙදෙනා ළඟම තිබිය යුතු උදාර ගති ලක්ෂණ ගුණාංග කීපයක් තියෙනවා. සමානව පවත්වගෙන යන්න. අන්න ඒව හොඳට පවත්වගෙන යන්න. ඔය දෙන්නා මේ ආත්මේ හොඳට ජීවත් වුණේ අදහස් ගැලපෙච්ච නිසායි. අදහස් ගැලපුණේ නැත්තම් පෞල් ජීවිතය එතනින්ම විනාශ වෙලා යනවා. මත ඝට්ටන ඇති වෙනවා කියලා කියන්නේ අර්බුද නිර්මාණය වෙනවා කියලා කියන්නේ සමගිය සමාදානිය නැති වෙනවා කියන එකයි. අදහස් සමාන කරගෙන මත ඝට්ටන ඇති වුණත් පස්සේ එකඟතාවයකට ඇවිල්ලා සමානව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් විතරයි gedaraක සහජීවනය සාමය සමාදානිය රැකෙන්නේ. gedaraක මේ ලෝකයේ සහනයෙන් එකට එකමුතුව ජීවත් වෙනවා නම් විතරයි ඒ බඳු අයට පරලෝකෙදිත් එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ. සමහර අය හිතනවා මෙලොවදී බැරනම් පරලෝකදිවක්වත් එකතු වෙන්න කියලා ඔය පන්සල් ගිහිල්ලා මූටු කරලා පහන් පත්තු කරනවා නේද? මල් එහෙම පූජා කරනකොට මූටු කරලා තමයි පූජා කරන්නේ. මේ ආත්මෙ බැරනම් අපි දෙන්න ලබන ආත්ම හරි එකතු වෙමු ඔය විදිහට කියලා. බලන්න පන්සල් ගිහිල්ලා හැමදාම මූටු කරපු පහන් දෙනවා. හැමතැනම තියෙනවා ඒවා. ඔහොම මූටු කරා කියලා ලබන ආත්මෙ හැම වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ තමන්ගේ චර්යාව හොඳින් හදාගන්න එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි ලබන ආත්මෙ එකට උපදින්න නම් අවශ්‍ය කරන්නේ කුමක්ද කියලා. බුදුහාමුදුරු දේශනා කරනවා අඟුසැමි යුවලක් තුල තියෙන්න ඕන කාරණා කීපයක්. ඒවට කියනවා සමසද්ධා, සමසීලා, සමචාගා, සමපඤ්ඤා කියලා. සමසද්ධා කියලා කියන්නේ දෙදෙනා තුලම සමාන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ආගමික විශ්වාසය දෙදෙනා තුලම සමාන වෙන තරමට පෞල් වල අනවශ්‍ය අර්බුද ඇති වෙන්නේ නැහැ. ආගමික විශ්වාසය විතරක් නෙවෙයි ඔවුනොවුන් කෙරෙහි සමාන විශ්වාසයක් තියෙන්න ඕන. ස්වාමි භාර්යාවන් අතර ඔවුනොවුන් කෙරෙහි සමාන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය රැඳෙන විදිහට දෙදෙනාම හැසිරෙන්න ඕන. ඒ විශ්වාසයේ පළදු වුණා කියලා කියන්නේ කඩා වැටුණා කියලා කියන්නේ සැක සංකා ඇති වුණා කියන්නේ අනවශ්‍ය අර්බුද නිර්මාණය වුණා කියන එකයි. ඒ නිසා දෙදෙනාට වංචා කරන්න හොඳ නැහැ. රවට්ටන්න හොඳ නැහැ. දෙදෙනාම දෙදෙනාට අවංක වෙන්න ඕන. දැන් උදාහරණයකට කියනවා නම් දැන් ඔන්න අපි හිතමු මහත්තයා වැඩට යනවා. නෝන ගෙදර ඉන්නවා. ඉතින් මහත්තයා වැඩට යන වෙලාවේදී ලංකාවේ විදිහට මම මේ ඉතල කියන්නේ මම දන්නේ මෙහි. වැඩට යන වෙලාවේදී මගදී ඉස්කෝලේ යන කාලේ යෙහෙලියක් හම්බ වෙනවා. ඉතින් එයා දැක්කහම ටිකක් නවත්තලා කතා කර කර ඉන්නවා. ඔන්න ඕක දකින්නවා අල්ලපු ගෙදර මිනිස්සයා. ඒ මිනිස්සයා මොකද කරන්නේ? ටෙලිෆෝන් බිලත් නිකන්නේ. ඔන්න කතා කරගෙන අන්න නෝනා මහත්තයා මගේ ටවුන් එකේ කවුරු ගෑණියෙක් එක්ක තනියෙන් කතා කර කර හිටියේ කියලා. නෝනා තමන්ගේ මහත්මයා පිළිබඳව පූර්ණ විශ්වාසයෙන් ඉන්නවනම් එයා කියනවා බොහොම ස්තුතියි පණිවිඩය දුන්නට ආපහු මේ වගේ දේවල් කියන්න ඕනේ නැහැ. මම මහත්තයා ගැන දන්නවා හොඳට කියලා ටෙලිෆෝන් එක කට් කරනවා. එයා සැක හිතන්නේ නැහැ. මහත්තයා මොකද කරන්නේ? ඕක හැම දෙයක්ම මේ වෙන දේවල් ගැහණුවා හිට කියන්න ඕන කියලා එහෙම අමතක කරලා දාන්නේ නැතුව මොකද කරන්න ඕන? ගෙදර ඇවිල්ලා කියන්න ඕන. මං අහවල් දවසේ වැඩට යනකොට අහවලා මුණ ගැහුණා. මං මෙන්න මෙතන මෙහෙම කතා කර කර හිටියේ කියලා. ප්‍රශ්නේ එතනින් ඉවරයි. නැත්නම් ඕක කියන්නේ නැතුව හංගගෙන හිටියොත් අර කේලංකාරයත් නැවත කේලම කියනවා. ඊට පස්සේ අර මිනිස්යාගේ හිතේ ඔය සැකේ ලියලන්න ගන්නවා. මානසික ගති නිසා. ඊට පස්සේ අහනවා එක දවසක් හරි පරක්කු වෙලා ආවහම මොකද අද පරක්කු කියලා. වෙන දහන්නේ නැති නිසා මහත්තයා තන මොකද අහන්නේ කියලා. ඔන්න රණ්ඩුව පටන් ගන්න. එහෙනම් යන්නේ නැති අයත් එක්ක කියලා. ඔන්න පටන් ගන්නවා අනවශ්‍ය අර්බුද ඇති වෙන්නේ එහෙමයි. බලන්න පුංචි හේතු නිසා
මොනතරම් ජීවිත අර්බුද වලට පත් කර ගන්නවා. එහෙම නැතුව සාකච්ඡා කරලා සමගියෙන් සමාදානෙන් විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ ගෙදර දිව්‍ය ලෝකයක් කර ගන්න පුළුවන්කම තියෙන සම සද්ධා කියන්නේ ඒකයි. ඊළඟට සමසීලා කියන්නේ සමාන ශික්ෂණයක් තියෙන්න ඕන. කායික වාචික සංවරය තියෙනවා. කතා බස් කරනකොට ක්‍රියා කරනකොට ස්වාමි භාර්යාවරු අම්මල තාත්තලා ළමයි ඉන්න අය බොහොම පරිස්සම් වෙන්න ඕන. කටට එනේනේ හැමතිස්සෙම කියලා දාන්න හොඳ නැහැ. කියන්න කලින් හැම දෙයක්ම විමසලා බලන්න ඕන. කටින් වචනයක් පිට කරන්න කලින් බුදු පියාණන් වහන්සේ කුංචි රාහුල් හාමුදුරන්ට කියනවා. ඒ වචනේ දිහා විමසිල්ලෙන් බලන්න. කොහොමද බලන්නේ? අත්තව්‍යාබාධායපි සංවත්තති. මේ වචනේ මට කරදර පිණිස පවතීද පස්සේ. දැන් මේක කියලා ඉවර වෙලා මොන වගේ අරුබුදයක් ඇති වෙයි. පරව්‍යාබාධායපි සංවත්තති. මේක මට හොඳයි කියලා හිතුනට අනිත් අය මොන විදිහට තේරුම් ගනීද? එහෙම හිතලා බලන්න ඕන. ඊළඟ උභය ව්‍යාබාධායපි සංවත්තති. මට අනිත් අයට දෙගොල්ලටම මේක කරදරයක් වෙයිද? එහෙම හිතලා බලලා තමයි වචන පිට කරන්න ඕන, කතා කරන්න ඕන. නැත්නම් පින්වත්නි ඔය මිනිස්සුන්ගේ කටේ තියෙනවා කෙටේරියක්. යකඩෙන් හදපු එකක් නෙවෙයි වාග්මය කෙටේරියක්. පුරිසස්සහි ජාතස්ස කුඨාරී ජායති මුකේ. මේ ඉපදිච්ච මිනිස්සුන්ගේ කටේ තියෙනවා කෙටේරියක්. ඒ කෙටේරිය වචන නැමැති කෙටේරියයි. ඒ වචන නැමැති කෙටේරියෙන් කෙටුවොත් ආයි හදවතම පසාරු කරගෙන යනවා. හොඳ කරන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම පරිස්සමින් වචන කතා කරන්න ඕන, හැසිරෙන්න ඕන, සීලය සංයමය ඇති කර ගන්න ඕන. ඒක තමයි සමසීලා. ඊළඟ සමචාගා දෙදෙනාම සමාන පරිත්‍යාගශීලීන් වෙන්න ඕන. සමහර ගෙවල් වල නෝනා පරිත්‍යාගශීලී, මහත්තයා ලෝභයි. එතකොට ඉතින් මහත්තයා බරින මන්නේ හම්බ කරන්නේ ඔයාට මොකද අත දිගහැරලා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඔන්න අනවශ්‍ය රණ්ඩු වෙනවා. දන් දෙනකොට උනත් මේක අපි දෙමුද? මෙහෙම කමක් නැද්ද මේක දුන්නට කියලා දෙදෙනාම එකඟ වෙලා තමයි දානෙ දෙන්න ඕන. එතකොට අර්බුද අඩු වෙනවා. අනිත් එක තමයි දෙදෙනාම දෙදෙනාට පරිත්‍යාගශීලී වෙන්න ඕන. දැන් සමහර මහතුරු ලෙඩ වුණාම නෝනා එළි වෙනකන් නිදි වරාගෙන ලන්දන් ඉඳගෙන බෙහෙත් ටික පොවාගෙන අප උපස්ථාන කරනවා. සමහර මහතුරු ලෙඩ වුණාම නෝනල එහෙම කරාට නෝනල ලෙඩ වුණාම සමහර මහතුරු බලන්නේවත් නැහැ. ළමයින්ට කියනවා අන්න අම්මා ලෙඩ වෙලාද කොහොමද බලන්න පොඩ්ඩක් මට නම් ඕර වෙලාවක් නැහැ. ආදී වශයෙන් මගේ හැදලා යනවා. එහෙම කරන්න හොඳ නැහැ. වෙලාව තියෙනවනේ ඒ හොයලා බලන්න. වෙලාව නැත්තම් වෙලාව හදාගෙන හරි හොයන්න ඕන. ගෙදර දොරේ වැඩ කටයුතු නම් බෙදා හදාගෙන කරන්න ඕන. ඒක තමයි සමචාගා කියන්නේ. ඊළඟට සමපඤ්ඤා. සමපඤ්ඤා කියලා කියන්නේ දෙදෙනාම ප්‍රඥාවන්තය වෙන්න ඕන. ඒ කියන්නේ දෙදෙනාම උපාධිධාරීන් වෙන්න කියන කතාව නෙවෙයි. ප්‍රශ්නයක් දිහා බලනකොට දෙදෙනාටම එකඟ වෙන්න පුළුවන් තීරණ ගන්න ඕන. සමහර අය සිටිනවා තමන්ගේ ලොකුකම පෙන්වන්න යනවා. මමයි ගෙදර ප්‍රධානියා. මං කියන තාලෙට ඉන්න ඕන. මං කියන තාලෙට ඉන්න බැන්න යන්න පුළුවන්. ඒ විදිහට රණ්ඩු වෙන්න යනවා. එහෙම නෙවෙයි. අපිට වැඩිය හොඳ අදහස් තියෙන, අපිට වැඩිය අලුත් විදියට හිතන අය සමාජ සිටිනවා. එහෙම අදහසක් නම්‍යශීලීව පිළිගන්නට අපි සූදානම් වෙන්න ඕන. සාකච්ඡා කරලා ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? කෙනෙකුගේ විරෝධතාවය මත තව කෙනෙක් තනි තීරණයක් ගත්තොත් අර විරෝධය දක්වපු එක්කෙනා බලාගෙන ඉන්නෙම ඒක වැරදෙනකම්. වැරදිච්ච ගමන්ම කියන ඔය කරගත්තේ තනි අපිට කියන්නේ නැතුව දැන් ඉතින් ඔක්කොම අදන එකයි තියෙන්නේ. මං නම් අහක් කරලා බලන්නේ නැහැ කියලා මං කැල්ල යනවා. දෙන්නම එකඟ වෙලා තීරණයක් ගත්තාම මේ තීරණේ වැරදුනත් දෙන්නටම බැනගන්න බැරි හින්දා සද්ද නැතුව හරිනවා. ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්කම තියෙන හිමයි. මෙන්න මේ කියන කාරණාවන්ගෙන් සමන්වාගත වුණාම තමයි සමන්විත වුණාම තමයි ඒ ඇතු සමාදානෙන් සහජීවන වෙමින් ජීවත් වෙන්නේ. අන්න එහෙම ජීවත් වෙන අයට බුදුහාමුදුරු දේශනා කළේ දේවතාවියක් එක්ක ජීවත් වෙන නිවසක් කියලා. දේවෝ දේවියා සද්ධින් සංවසති. මේ පෞල් ජීවිත ගත කරන අය බුදුහාමුදුරුව වර්ග 4ක් දක්වනවා. මොකද්ද? සමහරව ඉන්නවා චවාය සද්ධින් සංවසති. චව කියලා කියන්නේ මලමිණි. මලමිණියක් එක්ක ජීවත් වෙනවා වගේ ගෙවල් තියෙනවා. දැන් මලමිණි තියෙන්නේ කොහෙද? අමුසොහොනේ. අමුසොහොනේ පරිසරය කුමක්ද? නිතරම දුක වේදනාව කඳුල සුසුම ඒ මල සොහන පුරාම සිසාරා පැතිරලා යනවා. හැමෝම ඉන්නේ කනගාටුදායක දුක්මුසු ස්වභාවයෙන්. සමහර ගෙවල් තියෙනවා මල සොහොන් වගේ. මලමිණී තියෙන සොහොන් වගේ. ඒ ගෙදර ඉන්න අම්මයි තාත්තයි දෙන්නම සදාචාරයෙන් පිරිහිච්ච අය. ගුණවත්කම් නැති අය.
ඒ ඇත්තන් පිරිහිච්ච ජීවත් වුණාට ಗುಣධර්ම වලින් මැරිච්ච නිසා බුදුහාමුදුරුවෝ මලමිනී හැටියට හැඳින්වනවා. මලසුමුන් වලට කවුරුවත් ප්‍රියජනකව යන්නේ නොගිහින්ම බැරි හින්දා තමයි කනත්තට යන්නේ හැමෝම නේද? නැත්නම් කැමැත්තෙන් යන්නේ නැහැ. දැන් මෙහෙනම් ඉතින් ලස්සනට හදලා තියෙන නිසා මේ සුන්දරත්වය බලන්න කැමැත්තට යන එක ඇත්තයි. නමුත් ඉස්සර සමාජයේ ඉන්දියානු සමාජය තුල නිකම්ම මලමිනී මරුණට පස්සේ කිසි ගෞරවයක් නැහැ. කොහේ ගිහිලා ඔතලක් කුණු දානවා. ඉතින් ඕවා රෙදි කෑලි දිග අරගෙන කොහොම හරි සත්තු කනවා, විවිධාකාරී ගඳ පැතිරිලා යනවා, දුගඳ හමනවා, ඕජස් ගලනවා. ඒ බඳු තැනකට ප්‍රියශීලීව යන්නේ නැහැ කවුරුවත් මිනිස්සෙක්. එතකොට ඒ වගේ තැන් වලට ප්‍රියශීලීව යන්නේ පෙරේතයෝ වගේ අය තමයි. ඉතින් පින්වත්නි, ඒ බඳු ගෙවල් තියෙනවා අපේ සමාජයේ. මලමිනී එක්ක ජීවත් වෙනවා වගේ අමුසුහුන් වගේ ගෙවල් තියෙනවා. බලන්න සමහර ගෙවල් වලට ගියාම මහා මුස්පේන්තු පාටයි. කිසිම දියුණුවක්, ලකයක්, ආලෝකයක්, එළියක් නැහැ. තව සමහරෙක් ඉන්නවා චවු දේවියා සද්ධින් සංවසති. මලමිනියක් දේවතාවියක් එක්ක ජීවත් වෙනවා වගේ ගෙවල් තියෙනවා. ස්වාමි දියණිය බොහෝම ගුණ සම්පන්න, හරීම ශ්‍රද්ධා සම්පන්නයි, බොහොම ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරනවා. ස්වාමි පුරුෂයා හැමතිස්සෙම ගුණ ධර්ම වලින් පිරිහිච්ච බොහොම නරකටම කටයුතු කරන තැන් තිබෙනවා. ඒ බඳු තැන් වලත් දුක, ශෝකය, සංతాපය හැමතිස්සෙම රැඳෙනවා. තව ගෙවල් තියෙනවා දේවෝ චවාය සද්ධින් සංවසති. දේවතාවෙක් මලමිනියක් එක්ක ජීවත් වෙනවා වගේ. මහත්ය දෙවියෙක් වගේ, නෝනා මලමිනියක් වගේ බොහොම ගුණ දහම් වලින් පිරිහිච්ච අය සිටිනවා. බුදුරජාණන් වහන්සේ අගය කළේ දේවෝ දේවියා සද්ධින් සංවසති. දේවතාවෙක් දේවතාවියක් එක්ක ජීවත් වෙනවා වගේ. බොහෝම ගුණ සම්පන්නව දෙදෙනාම බොහොම ගුණගරුකව ජීවත් වෙනවා. සදාචාරාත්මකව ඔවුන් කෙරෙහි දුකෙහිදී සැපෙහිදී පිහිට වෙමින් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරනවා. එතන හැමතිස්සෙම සිනහව පිරිච්ච තැන. එතන හැමතිස්සෙම ආලෝකය තියෙන තැන. එතන හැමතිස්සෙම සතුට තියෙන තැන. එතන හැමතිස්සෙම සැපය තියෙන තැන. එතන තමයි දිව්‍ය ලෝකය කියලා කියන්නේ. මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදෙන්න කලින්, මැරෙන්නට කලින් දිව්‍ය ලෝකේ ගත කරන්න පුළුවන් වුණොත් විතරයි මැරිලා දිව්‍ය ලෝකය කියන සිහිනිය සැබෑ වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. මේ ලෝකේ අපි දිව්‍ය ලෝකයක් බවට පත් කරගත්තොත්, අපේ නිවස දිව්‍ය ලෝකයක් බවට පත් කරගත්තොත් තමයි අපිට ඔන්න බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අපි ධර්මානුකූලව ජීවත් වෙන නිසායි. නැත්තම් මේ තමන් දුරාචාරයේ යෙදিলা මොන තරම් නරක දේවල් කරලා අන්තිමේදී හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා, දිව්‍ය ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒක සිහිනයක් පමණයි. කිසිම ආරක්ෂාවකුත් එයාට ලැබෙන්නේ නැහැ. පින්වත්නි, දැන් ඔය සමහර පුංචි ළමයි ඉපදුනාම සමහර අම්මලා මේ පොඩි ළමයින්ට මහ දස වද දෙනවා. ඇයි? ඔය පොඩි ළමයින්ගේ කරේ එල්ලනවා ආයුධ පහ. මොකක්ද? ඔකට කියන පංචායුධය. මොකටද ඔක එල්ලන්නේ? මොකටද ඔක එල්ලන්නේ? ඔව්, අස්වාහකට වලට ආරක්ෂාවලට නේද? ආරක්ෂාවට කියලා. පින්වත්නි, දැන් ඔය ආයුධ කොහේ තියෙන ආයුධද? කොහෙද තියෙන්නේ? කුස්සියේ තියෙනවද? නෑ, ඕව නෑ. ඕකේ තියෙන මොකක්ද? ත්‍රිශූලය තියෙනවා, ගදායුධය තියෙනවා. ඒවා මේ Hindu ආගමික සංකල්පවල එන නිර්මාණවාදී දෙවියන්ගේ ආයුධ. බලන්න, බෞද්ධ පන්සල් වලට ගිහිල්ලා, බෞද්ධ පන්සල් වලට කියන්නේ Hindu ආගමයි බුද්ධ ආගමයි මිශ්‍ර වෙච්ච පන්සල් වලට නියම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පන්සල් වලට ගිහිල්ලා බලන්න. පිටිපස්සෙන් ඇඳලා තියෙන චිත්‍ර අඹල තියෙන්නේ ලස්සනට, එක්ක බුදුහාමුදුරන්ට වැඳගෙන ඉන්න දෙවියෝ, එක්ක මල් දරාගෙන ඉන්න දෙවියෝ, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට පවන් සලන දෙවියෝ, එහෙම නැත්නම් මේ ආයුධ අරගෙන ආයුධ සන්නද්ධාය නෙවෙයි. හරිද? ඔය Hindu ආගමේ ඉන දේව සංකල්පවල ආයුධ තමයි පංචායුධ තියෙන්නේ. කියන්න බලන්න, දෙවියෝ උනත් ආයුධ පාවිච්චි කරන්නේ ඇයි? දෙවියෝ උනත් ආයුධ පාවිච්චි කරන්නේ ඇයි? බයටනේ නේද? දෙවියන්ටත් බයයි. ඒ නිසා නෝ දැන් අපි උනත් කිතුල් පොල්ලක් එහෙම දොර මුල්ලේ තියාගෙන ඉන්නේ. කවුරු හරි ආවොත් දෙන්නම් කියලානේ කරදර කරන්නේ නේද? අපිට බයයි කවුරු හරි කරදර කරන්න එයි කියලා. ඒ බයෙන් මිදෙන්න තමයි අපි ආයුධ පාවිච්චි කරන්නේ. දෙවියොත් ඒකයි. ඒතකොට එහෙම බයෙන් ඉන්න දෙවියන්ගේ ආයුධ ඉල්ලගෙන අපේ කරේ ඉල්ල ගත්තම අර දෙවියන්ට තවත් බයයි. නිරායුධයි නේද?
පින්වත්නි, එහෙම බය නැති කරගන්න පුළුවන් කමක් නැහැ. නේද? අනිත් එක ඔය පංචායුධේ මොනවද? ඔය ඕක හදන්නේ රත්තරන් වලින්. රත්තරන් වලින් ඕක හදලා තියෙනවායි කියලා දැනගත්තාම ආරක්ෂාව කෙසේ වෙතත් ලංකාවේ වෙන අපරාධ දිහා බලනකොට ඕකත් කඩාගෙන යයි. බය නැති කරගන්න නම් අඩු ගානේ පුංචි ළමයින්ගේ කරේ ග්‍රෙනේඩ් එකක් අතෙල්ලන්න. නේද? පුපුරවගෙන මැරෙයි කියන බයට හරි ලං නොවේදී. මේවා මේ පසු කාලීන ඇති වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ඊටත් කලින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී උන් ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන්ට කතා කරලා කියනවා. සුරාසුර යුද්ධයක් හටගත්ත වෙලාවේදී ඔය ඇත්තන්ට දෙවියන්ට යම්කිසි බයක් ඇති වුණොත් ඒ වෙලාවේදීම මාව සිහියට ගන්න කියලා. භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝවා මමීව තස්මින් සමයේ ධජග්ගං උල්ලෝකේයාත. ධජග්ග කියන සූත්‍රයේදී පිරිත් පොතේ තියෙන දේශනා කළ එහෙමයි. යුද කරන්න යන වෙලාවේදී භයං වා බයක් හටගත්තොත් චම්බිතත්තං වා තැතිගැනීමක් ඇති වෙනවා. ලෝමහංසෝවා ලෝමහංසෝ කියන්නේ මේ ලොමු දැහැගැන්වීමක් ඇති වෙනවා. මොකද ලොමු දැහැගැන්වීම කියන්නේ? අර කියන්නේ කියනකොට කියන්නේ මයිල් කෙලින් යනවා කියලා. බය වුණාම එහෙම එකක් ආවොත් බුදුහාමුදුරුවෝ මේ ශක්‍රය කියනවා මමේව තස්මින් සමේ ධජග්ගං උල්ලෝකේ යාත. ඒ වෙලාවෙදිම යුද පෙරමුණේ අරගෙන යන මගේ කොඩිය දිහා බලන්න. ධජාග්‍රය දිහා බලන්න කියලා. ඒ කියන්නේ නායකයා යුද පෙරමුණේ ඉන්නවා කියලා දැනගත්තාම ගෝලයන්ට පස්සෙන් එන අයට බය නැති වෙනවා. නායකයෝ යුද්ධය අතහැරලා ගියාම අනිත් අය අතහැරලා යන එක ස්වභාවයක්. අර බය නැති කරන්න, මොරාල් එක ඇති කරන්න තමයි එහෙම කියන්නේ. ඊට පස්සේ දාව කියනවා ප්‍රජාපති කියන දෙවියගේ කොඩිය දිහා බලන්න. එහෙමත් නැත්නම් වරුණ කියන දෙවියගේ කොඩිය දිහා බලන්න. එහෙම නැත්නම් ඊසාන කියන දෙවියගේ කොඩිය දිහා බලන්න කියලා දෙවියන්ගේ නායකයන්ගේ නම් ටිකක් කියනවා. ඔය කිව්වහම බය නැති වෙනවා කියලා ඒ ඇත්තන් අතර විශ්වාසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය අරගෙන හාමුදුරුවරුන්ට කියනවා එහෙම දෙවි ශක්‍රය ඒ විදිහට කිව්වට ඒ බය නැති වෙන්නේ නැහැ. ඇයි? ශක්‍රයත් ඉන්නේ බයෙන්. ශක්‍රයයි ඉන්නේ බයෙන්. එහෙම බයෙන් තැතිගැනීමෙන් ඉන්න ශක්‍රයගේ කොඩියක් දිහා බැලුවා කියලා කොහොමද බය නැති වෙන්නේ? ඒක වෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුරු මේ සිද්ධිය මුල් කරගෙන හාමුදුරුවරුන්ට කියනවා ඔය ඇත්තෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ. කැලෑවකට ගිහිල්ලා ගහක් මුලට වාඩි වෙලා ශූන්‍යාගාරයක ඉන්න වෙලාවේදී බයක් ඇතිගත්තොත් භයංවා චම්බිතත්තං තැතිගැනීමක් ආවොත් ලෝමහංසෝවා ලොමු දැහැගෙනවීමක් ආවොත් මමේව තස්මින් සමේ අනුස්සරෙය්‍යාත ඒ වෙලාවේදීම මගේ ගුණ සිහියට ගන්න කියලා කිව්වා. ඉතිපිසෝ ගාතාව කියන්නේ ලංකාවේ සිංහල බෞද්ධයෝ බුද්ධාවවාදයේ අකුරටම පිළිපදිනව නම් කරන්නේ ඔන්න ඕක විතරයි. නේද? බය ඇති වෙච්ච ගමන් ඉතිපිසෝ ගාතාව අග ඉඳලා මුලට වරද්ද කියනවා. ඉතිපිසෝ අරහං භගවා සම්බාහ සම්බුද්ධෝ ඒ විදිහට කියන්නේ ඒකත් හරියට කියා ගන්න බෑ. නේ? හීනෙන් බය වුණාමත් ඔක්කොම කියන්නේ එතකොටයි. බයක් ඇති වෙච්ච වෙලාවේදී කොහොම හරි කියනවා. පින්වත්නි බුදු ගුණ මෙනෙහි කරන කෙනාගේ හිතේ ඇති වෙන්නේ ප්‍රසන්න සිතිවිලි. එතකොට ඒ ඇත්තාගේ හිතේ නිර්ලෝභී චේතනාදී ලෝභය නැති වෙනවා. ද්වේෂය නැති වෙනවා. මෝහය නැති වෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා ඇති වෙනකොට හිත පිරිසිදු වෙනවා. පිරිසිදු හිතක් දෙනවා නම් බයක් ඒ හිතට දැනෙන්නේ නැහැ. බුදු ගුණ බලය එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ නිසා ඔය අම්මලා පුරුදු වෙන්න ඕන ඔය ළමයින්ගේ කරේ ධර්මචක් මේ මොනවද පංචායුධ එල්ලනට වැඩිය පුංචි ධර්මචක්‍රයක් හදලා එල්ලන්න. තමන්ගේ නමේ මුල් අකුර ගහගෙන ඉන්නවට වැඩිය නරකද? හැම එක්කෙනෙක්ගේම කරේ ලස්සන පුංචි ධර්මචක්‍රයක් තියෙනවා. ඒක පිරිත් කරලා එල්ලන්න. පිරිතෙන් පේ කරලා එල්ලන්න. ඒකේ තියෙන ආශිර්වාදයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් පංචායුධයෙන් නැති ආරක්ෂාව ධර්මචක්‍රයෙන් ලැබෙන්නේ කොහොමද කියලා. කියන්නේ මෙහෙමයි. පිරිත් කියලා කියන්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව. ඒ පිරිතෙන් පේ කරපු ධර්මචක්‍රයක් අම්මාගේ කර මේ අර ළමයාගේ කරේ එල්ලුවාම ඒ තුනුරුවන්ගේ ආශිර්වාදය අර ළමයට නිතින්ම ලැබෙනවා. ඊළඟට අර ළමයා ගාවට අම්මා තාත්තා යනවා. ගියාම කරේ එල්ලලා තියෙන ධර්මචක්‍රය දකිනවා. ගමම්ම අම්මටයි තාත්තටයි සිහිපත් වෙනවා මේ ධර්මචක්‍රය පිරිත් කරපු එකක්. පිරිතේ ආශිර්වාදය ලබා දීපු එකක්. එතකොට අම්මට තාත්තට මතක් වෙන පිරිත් අහන්න ගිහිපු හැටි. ඒක පිරිතෙන් පේ කරපු හැටි. ඒ මතකයත් එක්ක මේ අම්මගේ තාත්තගේ හිතේ ප්‍රසන්න සිතිවිලි ඇති වෙනවා. ඒ ප්‍රසන්න සිතිවිලි ඇති වෙලා ඒ අම්මා තාත්තා මොකද කරන්නේ? අර දරුවගේ හිස පිරිමදිමින් මගේ පුතාට තුනුරුවන්ගේම සරණයි යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා.
තුනුරුවන්ගේ ආශිර්වාදය හැරෙනකොට අම්මා තාත්තගේ ආශිර්වාදය තමයි දරුවන්ට තියෙන ඉහළම ආශිර්වාදය. ඒතකොට ඒ ආශිර්වාදයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් කැටි කරලා දෙන්න පුළුවන් දෙයක් තමයි ධර්ම චක්‍රය කියන්නේ. ධර්ම චක්‍රය කියලා කියන්නේ ඔය අද කාලේ තියෙන ඔය කෑලි එළියට පැනපු එකක් නෙවෙයි. මතක තියාගන්න. ගොඩාක් තැන්වල ධර්ම චක්‍රයට හරියට හඳුන්වන්නේ එළියට කෑලි පනලා තියෙන එක. ඒක ධර්ම චක්‍රය නේ. ඒක නැවේ සුක්කානම්. චක්‍රය කියලා කියන්නේ රවුම. පෙරලනකොට නොපෙරළී ඉදිරියට යන්න පුළුවන් එකයි රවුමේ තියෙන විශේෂත්වය. දැන් එළියට කෑලි පැනලා තියෙනවා නම් ඒක එහෙම පෙරලනකොට පෙරලීගෙන යන්නේ නැහැ. ඒක වැටෙනවා. එතකොට ඒ කෑලි නැති සම්පූර්ණම වට රවුමක් තියෙන එක තමයි නියම ධර්ම චක්‍රය කියලා කියන්නේ. ඒකේ කෑලි 8ක් තියෙනවා. ඒ කෑලි 8 තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය නිරූපණය කරන්නේ. ඊළඟට සමහර ධර්ම චක්‍රවල කෑලි අර ගරාදි 24ක් තියෙනවා. ඒ 24 තුර චතුරාර්ය සත්‍ය ධර්මයේ නිරූපණය වෙනවා. දුක්ඛ සත්‍යයේ තියෙනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් 12ක්. ඊළඟට සමුදය සත්‍යයේ තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා 3ක්. නිරෝධ සත්‍ය නිර්වාණය 1යි. ඊළඟට මාර්ග සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයයි. අන්න ඒ ටික තමයි 24 බවට පත් වෙන්නේ. ඉතින් එහෙම ආශිර්වාදාත්මක ධර්ම චක්‍රයක් එල්ලා ගැනීම ඊටාම වටිනවා. ඒක අපේ අනන්‍යතාව. බෞද්ධයාගේ අනන්‍යතාව. දැන් බලන්න කවුරු හරි කෙනෙක් දැක්කහම පිරිත් නූලක් අතේ තියෙනවා නම් එයා එක්තරා විදිහක සංකේතයක් තමයි එයා බෞද්ධයෙක් කියන එකට. විශේෂයෙන්ම ලංකාවේ කෙනෙක් කියන එකට ඒක විශේෂ ලක්ෂණයක්. මොකද පිරිත් නූල් ගොඩාක් විලාවට බඳින්නේ සිංහල බෞද්ධය. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා නම් ධර්ම චක්‍රයක් අපේ කරේ එල්ලගෙන ඉන්න අර ආශිර්වාදයේ කැටි කරපු ඒක විශාල අනන්‍යතාවක් නිරූපණය කිරීමක්. ඒ නිසා පින්වත්නි අන්න ඒ විදිහට අපේ චින්තන ධාරාවන් ඇති කරගන්නයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට මේ දෙවියන් ගැන හිත හිතා මහා ලොකු දේවල් මවා ගන්න යන්න එපා. දෙවියෝ කියලා කියන්නේ අපි වගේම જાතියක්. ඊළඟට දැන් අනිත් ප්‍රශ්නේ මම මේක කලිනුත් ඇහුවා. දෙවියන්ට පින් කරන්න පුළුවන්ද? දෙවියන්ට පින් කරන්න පුළුවන්. බැරි නෑ. ඇයි බුදුහාමුදුරන්ගේ කාලේ දෙවියෝ බණ ඇහුවේ නැද්ද? නේද? මංගල සූත්‍රයේම තියෙන්නේ මේක දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ගාතාවක් ඇහුවා. ඒ බුදුහාමුදුරුවෝ වහිම බණ කිව්වයි කියලා. බණ ඇහිම පින්කමක් නෙවිද? දැන් ඔයත් බණ අහන්න ආවේ ඇයි? පිනක් කර ගැනීම බලාපොරොත්තු වෙන්නේ. එතකොට දෙවියෝ බණ ඇහුවොත් යාළුවෝ පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. දෙවියන්ට පින් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ සමහර දෙවියන්ට පින් කරන්න උවමනාවක් නෑ. අන්නේ දැන් මිනිසුත් එහෙමනේ. මිනිසුන්ටත් බණ අහන්න පුළුවන්. හැබැයි කීකින් කී දෙනා දෙන්නේ බොහොම අමාරුයි ඉන්නේ සමහර වෙලාවට. නේද? අන්න ඒ වගේ දෙවියන්ට කරන ආරාධනාවක් තමයි පුණ්‍යානුමෝදනාව. හරියට අපේ නායක හාමුදුරුවෝ ටෙලිෆෝන් කරලා බණ අහන්න ඉන්න කියනවා වගේ ආරාධනාව. එතකොට දෙවියන්ට කරන ආරාධනා මොකද මේ පින් දෙනවා පින් අනුමෝදන් කරනවා කියලා කියන්නේ කුමක්ද? වෙන මොකක්වත් නෙවෙයි. අපි කියනවා දෙවියන්ට මෙන්න මෙහෙම බණක් තියෙනවා. මේ බණ අහලා පින් සිදු කරගන්න කියලා. එතකොට ඒ ආරාධනාව අනුව බණ අහනවා. දැන් දේවතා ආරාධනාව කරනවා පිරිත් කියන. දැන් බණ කියනකොටත් මම දෙවියන්ට ආරාධනා කළේ සමන්තා චක්කවාලේසු කියලා. ඒත් බණ අහන්න කැමති. බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා ඒත් බණ ඇහුවා. පින් කරන්න පුළුවන්. උවමනාවක් නැති අයට පින සඳහා යොමු කිරීමක් තමයි පින් අනුමෝදන් කිරීමෙන් අපි සිද්ධ කරන්නේ. ඊළඟට පින්වත්නි දෙවියෝ වෙලා උපදින්නේ සිංහල බෞද්ධයෝම විතරද? කියන්න බලන්න. වෙනත් ආගමක දැන් ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියෝ වෙලා උපදින්න බැරිද? පුළුවන්. දෙවියෝ වෙලා උපදින්න පුළුවන්. දෙවියෝ වෙලා උපදින්නට හේතු වන ප්‍රධාන කාරණා හතරක් ධර්මයේ සඳහන් වෙනවා. කාරණා කිහිපයක්. පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. ඊළඟට සීලය. ඊළඟට ශ්‍රුතය. ශ්‍රුත කියන්නේ ධර්ම ශ්‍රවණය. ඊළඟට ත්‍යාගය. ත්‍යාගශීලී ගුණ. ප්‍රඥාව. දැන් හිතන්න අනිත් අයට අනිත් ආගමිකයන්ට ශ්‍රද්ධාව නැහැ. ඒකට ශ්‍රද්ධාව දිනු කර ගැනීමෙන් දේවත්වයට පත්වන්නට ඒ කට්ටියට බෑ. මොකද තුනුරුවන් කෙරෙහි විශ්වාසයක් ඒ බඳු අයට නැති නිසා. අන්‍ය ආගමිකයන්ට නැති නිසා.
හැබැයි සමහර අන්‍ය ආගමිකයන්ට සීලය තියෙනවා. සමහර බෞද්ධයන් කියන අයට වැඩිය බෞද්ධ ගති තියෙන අන්‍ය ආගමිකයෝ තුළ. නේ? සීලය කායික වාචික සංවරය තියෙනවා. එතකොට ඒ ඇත්තෝ ඒ ගුණය දිනු කරනවා. සීලය ප්‍රගුණ කිරීම තුළ හොඳ පැවැත්මක් ඇති කර ගැනීම තුළ ඒ ඇත්තන්ට දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. ඊළඟට සමහර අය බෞද්ධ නොවුනාට බණ අහනවා. නේද? බණ අහන වෙලාවේදී ඒ ඇත්තන්ගේ සිත්වල පහළ වෙන හොඳ සිතුවිලි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේදී එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කර කර ඉන්නකොට ගෙම්බෙක් ඒ කටහඬට පැහැදිලා ඒ සද්දේට අවධානය යොමු කරගෙන හිටියා. ගෙම්බට බණ තේරෙනවද? බණ තේරෙන්නේ නැහැ. නමුත් මිහිරි හඬ නිසා ඒකට අවධානය යොමු කරගෙන හිටියා. ඔය අතරේ හරක් හොයාගෙන යන ගොපල්ලෙකුත් ආවා. ගොපල්ලටත් ඇහුණු බණ හඬ. එයාට බණ තේරෙනවා. එයාට මිහිරි හඬක් දැනුණු බණක් තේරෙන නිසා එයාත් ලං වෙලා බණ අහන්න සූදානම් වුණා. එයා මොකද කරේ? අර හරක්ට ගහන කෙවිතක් අරගෙන යනවා. මේ කෙවිත අරගෙන ගිහිල්ලා ඒක බිම තියලා ඒකට හේතු වෙලා තමයි බණ ඇහුවේ. බිම තියුවාට ඒක වැදුනේ කෙලින්ම ගෙම්බගේ ඇඟ උඩට. ඇඟ උඩට නිකම්ම තියලා නෙවෙයි ඇඟ උඩට තියලා හේතු වුණාම ගෙම්බා පසාරු කරගෙන ගියා. ගෙම්බා එතනම මැරුණා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ හඬ කෙරෙහි ප්‍රසන්න වීමෙන් හිත පිරිසිදු වෙලා තිබ්බේ දිව්‍ය ලෝකෙ පුතනේ. මණ්ඩූක කියන දිව්‍ය රාජ්‍යය වෙලා ඉපදුණා. ගෙම්බොන්ට දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් නම් මිනිසුන්ට යන්න බැරි මොකද? නේද? ඒ නිසා අවශ්‍ය කරන්නේ මේ අන්‍යාගමිකයන්ට දිව්‍ය ලෝකවල ඉපදෙන්න බෑ කියන කතාවක් නෑ. ශ්‍රද්ධාව නැතත් දාන චේතනා තියෙනවා නම්, ඒ වගේම සීලමය ශක්තිය තියෙනවා නම්, හොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තිය තියෙනවා නම්, ඒ බඳු අයටත් දිව්‍ය ලෝකවල යන්න පුළුවන්. හැබැයි දිව්‍ය ලෝකවලට ගියාට පස්සේ ගොඩාක් අයට ඒ සැපේ නිසා සියල්ල අමතක වෙලා යනවා. එහෙම වෙනවා සමහර වෙලාවට. දැන් පිටරට ලංකාවේ ඉඳලා මේ රටට ආවට පස්සේ සමහරුන්ට ලංකාව අමතකම වෙලා යනවා. ලංකාවේ මිනිස්සු ගැන හොයලා බලන්නේ නැහැ. ලංකාවක් තිබුණත් එකයි නැතත් එකයි කියලා හැඟීමක් සමහර අයට ඇති වෙනවා. අර දිව්‍ය ලෝකේ දෙවියන්ටත් එහෙමයි. ඉතින් මේ අපේ අය වගේම තමයි දෙවියෝ. ඉතින් කොහොම හරි ඒ බඳු අය සැපෙහිම ඇලී ගලී නිමග්න වෙලා ඉන්නවා පින් දහම් සිද්ධ කරන්නේ නැතුව. එහෙම කෙනෙක් ආපහු දිව්‍ය ලෝකයක ඉපදිනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ආපහු කොහේ යයිද කියලා කියන්න බෑ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර ඉන්නකොට රෑ පහන ළඟ තිබ්බ පහනක්. ඒ පහන එළියට මෙරු රාශියක් ඇවිල්ලා ආලෝකයට ඇවිල්ලා වැටිලා පිච්චිලා මැරෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ දිහා බලලා මදසිනහ පහල කළා. මදසිනහ බුදුහාමුදුරුවෝ අපි වගේ හැමතිස්සෙම hina එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ hina එන්නේ අවශ්‍ය කාරණයකට විතරයි. ඉතින් ආනන්ද හාමුදුරුවෝ දැක්ක බුදුහාමුදුරුවෝ hina එනවා. එතකොට ඇයි බුදුහාමුදුරුවෝ hina වුනේ? ඒ වෙලාවේදී කියනවා ආනන්ද මේ මෙරු අතරේ සක්විති රජකම නොලබපු කෙනෙක් හොයාගන්නවත් බෑ කියලා. සක්විති රජුරු කියලා කියන්නේ බලන්න මොනතරම් බල සම්පන්න රජකමක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. කොයි වෙලාවෙ මැරිලා අනිත් තැනක උපදීද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි පින්වත්නි දෙවියන්ගේ ආයුෂ. දෙවියන්ට ගොඩාක් දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ තවුතිසා දිව්‍ය ලෝකයේ ගත්තාම තවුතිසා දිව්‍ය ලෝකයේ දවසක් කියලා කියන්නේ අපේ මනුෂ්‍ය ආයුෂ වලින් අවුරුදු 100ක්. අර කතාවක් තියෙනවා ඔන්න ඒ දිව්‍ය ලෝකයේ දේවතාවිකුයි බොහොම සමගියෙන් බොහොම සහජීවණින් එකට හිටියලු. කොහොම හරි එක සැරේටම දේවතාවියගේ ආයුෂ පිරිහිලා කර්ම ශක්තිය අවසන් වෙලා එයා චුත වෙලා මනුෂ්‍ය ලෝකේ පොඩි ළමයෙක් කියලා ඉපදුනා. ඉපදිච්ච ගමන්ම මේ පුංචි ළමයට ජාති ස්මරණ ඥානය පහළ වුණා. මොකද ජාති ස්මරණ ඥානය කියන්නේ? කලින් ඉපදලා හිටියේ කොයි ආත්මයේද කියලා. දැන් ලංකාවේ පහුගිය දවස්වල කතා දෙකක් ඒ වගේ සිද්ධ වුණා. ඉතින් ජාති ස්මරණ ඥානෙ පහළ වෙනකොට එයාට මතක් වුණා ගිය ආත්මේ කලින් ආත්මයා දිව්‍ය ලෝකෙ ඉපදිලා හිටියේ කියලා. ඉතින් මෙයා මොකද කළේ? දිව්‍ය ලෝකයේම ඉලක්ක කරගෙන හොඳට පින් දහම් කළා. ගොඩාක් පින් කළා. අවුරුදු 100ක් මෙයා ජීවත් වුණා. ජීවත් වෙලා අවුරුදු 100 ඉවරුනහම මැරිලා ගිහිල්ලා අර දිව්‍ය පුත්‍රයා ළඟම ඉපදුනා. එහෙම ඉපදිච්ච වෙලාවේ පහළ වෙච්ච ගමන්ම ඕපපාතිකව පහළ වෙච්ච ගමන්ම අර දිව්‍ය පුත්‍රයා අහනවලු කොහෙද සොඳුරිය ඔබ ඊයේ කියලා. දැන් බලන්න එයාට එක දවසයි. ඒ වාගේ
දිව්‍ය ආයුෂ බොහෝම දීර්ඝයි. ඉතින් දිව්‍ය ලෝකයක ඉපදුනත් අපිට නිශ්චිත වශයෙන් සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි මරණින් පස්සේ ආපහු කොහේ යයිද කියලා. හොඳ තැනක උපදීද කියලා. ඒ සහතිකයක් යම් තාක් දුරට දෙන්න පුළුවන් තැන තමයි මනුෂ්‍ය ලෝකය. මේ මනුෂ්‍ය ලෝකයේ අපි පුළුවන් තරම් හොඳට අපිට පහසුකම් තියෙන නිසා අපිට මේ වටපිටාව ලැබිලා තියෙන නිසා ඒවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි කළ යුතු. අන්න ඒවෙන් ප්‍රයෝජන ගන්නකොට දෙවියෝ පවා අපිට වඳිනවා. අර කියන්නේ සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. දෙවියන්ගෙන් පවා වැඳුම් ගන්න පුළුවන් වුණ දිව්‍ය ගති ඇතිව අපේ ජීවිත හැඩගස්වා ගැනීම තමයි අපි කරන්න ඕන. ඒ නිසා අද ගෙදර ගිහිල්ලා අද ඉඳලවත් දිව්‍ය ලෝකයක් ගෙදර හදා ගන්න උත්සාහ කරන්න. අද ඉඳලවත් දේවතාවියක් වෙන්න, අද ඉඳලවත් දේව පුත්‍රයෙක් වෙන්න, අද ඉඳලවත් දේව දරුවෝ වෙන්න. එහෙම වුණොත් ඒ ගෙදර අද ඉඳලවත් දිව්‍ය ලෝකයක් වෙයි. ඉතින් පින්වත්නි, එලෙසින් කටයුතු කිරීම සඳහා හැම දිනම අදිෂ්ඨාන කරගන්න, උත්සාහය ඇති කරගන්න, ශ්‍රද්ධාව දිනු කරගන්න, සීලවන්ත වන්න, ඒ වගේම නිතර දෙවිලි හොඳට ධර්මීන් ශ්‍රවණය කරන්න, ඒ වගේම හොඳට පරිත්‍යාගශීලීව කටයුතු කරන්න, ප්‍රඥාව දිනු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මේ ශ්‍රවණය කළ ධර්ම ශක්තිය හැම දිනාටම උපනිශ්‍රය වේවා. මේ උදාාරතර කුසල බලෙන් හැම දිනාටම හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා.